ජාතික ගිණුම්කරණයට කලින් මොකටද පුතා ප්‍රවේශ වෙන්නේ වැඩේට. මේ ජාතික ගිණුම්කරණය කියන්නේ මේකයි. ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ගණන් කරනවා කියන එක. ගිණුම්කරණය කියන්නේ ගණන් කරනවා කියන එක. දැන් පුතා කියන්නේ ජාතික ගිණුම්කරණය කියන්නේ ඒකේ දෙයක්. ගනුදෙනු සටහන් කිරීම, වාර්තා කිරීම, සාරාංශගත කිරීම, ලෙජරේට් පිටපත් කිරීම, ශේෂ පිරික්සුම සකස් කිරීම නේද? මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම, විශ්ලේෂණය කොහොම කියලා කතන්දරයක් කියන්නේ. මම කියනුනේ ගිණුම්කරණය කියන්නේ ගණන් කරනවා කියන එක. ව්‍යාපාරයක නිෂ්පාදනයේ වටිනාකම ගණන් කරනවා කියන එක. ව්‍යාපාරයක නිෂ්පාදනයේ වටිනාකම ගණන් කරනවා කියන එක. පුතේ ජාතික ගිණුම්කරණය කියන්නේ මේක. මෙන්න මේ කිසියම් රටක හරිද? කිසියම් රටක යම් කාල පරිච්ඡේදයක් තුල මම ගන්නවා 2020යි 1යි 1 ඉඳලා 2020යි 12යි 31 කාල පරිච්ඡේදය. මෙන්න මේ රට ඇතුලේ නිපදවන ලද සමස්ත භාණ්ඩ හා සේවා ටිකේ වටිනාකම එකතු කිරීමේ ක්‍රියාවලියට කියනවා ජාතික ගිණුම්කරණය. කොහොමද කියන්නේ? යම් රටක යම් කාල පරිච්ඡේදයක් තුල නිපදවන ලද සියලුම භාණ්ඩ හා සේවාවල වටිනාකම් ටිකේ එකතු. සියලුම භාණ්ඩ හා සේවා වටිනාකම් ටිකේ එකතුව ගණන් බලන ක්‍රියාවලියට කියනවා ජාතික ගිණුම්කරණය. එහෙනම් 2020 අවුරුද්දේ මේ රටේ නිෂ්පාදනය කරපු සියලුම භාණ්ඩ හා සේවාවල වටිනාකම් එකතු කිරීමේ ක්‍රියාවලියට කියන නම ජාතික ගිණුම්කරණය. එකතු කිරීමේ ක්‍රියාවලියට නමක් කියන්නේ මොකක්ද කියන්නේ? ජාතික ගිණුම්කරණය. එහෙම එකතු කළාට පස්සේ ලැබෙන ඉලක්කමට කියනවා පුතේ නම පුතා දන්නවද? එහෙම එකතු කරාට පස්සේ ලැබෙන ඉලක්කමට කියනවා නම දලදේශීය නිෂ්පාදනය. දලදේශීය නිෂ්පාදනය. මොකද කියන්නේ දලදේශීය නිෂ්පාදනය? එහෙනම් මෙන්න මේක කියනවා. යම් කිසි රටක යම් කාල පරිච්ඡේදයක් ඇතුළේ හරිද? නිෂ්පාදනය කරන ලද සියලුම භාණ්ඩ හා සේවාවල වටිනාකම් එකතු කිරීමේ ක්‍රියාවලිය මොකක්ද කියන්නේ? ජාතික ගිණුම්කරණය. හරිද? ජාතික ගිණුම්කරණය. අන්න පුතේ එහෙම එකතු කළාට පස්සේ ලැබෙන ඉලක්කමට කියනවා නම මොකක්ද කියන්නේ? එකතු කරාම ලැබෙන ඉලක්කම නමක් කියනවා දලදේශීය නිෂ්පාදනය. එකතු කරාට පස්සේ ඉලක්කම නමක් කියනවා මොකක්ද කියන්නේ? දලදේශීය නිෂ්පාදනය. එහෙනම් අද අපි මේ පටන් ගන්න මොකක්ද? රටේ නිපදවන සමස්ත භාණ්ඩ ටිකේ එකතුව ගන්න. රටේ නිපදවන සමස්ත භාණ්ඩ ටිකේ එකතුව ගන්න. එකතු කරන ක්‍රියාවලිය ජාතික ගිණුම්කරණය. ඒක ලැබෙන අග්‍ර ඵලය මොකක්ද? අවසාන ඵලය මොකක්ද? දලදේශීය නිෂ්පාදනය. එහෙනම් අද අපි පටන් ගන්න මොකක්ද? රටේ නිපදවන සමස්ත භාණ්ඩ හා සේවා ටිකේ වටිනාකම එකතු කරන්නයි මේ සූදානම් වෙන්නේ. සංකීර්ණ. පුතේ මේ දලදේශීය නිෂ්පාදනය ගන්න ක්‍රම තුනක් තියෙනවා. දලදේශීය නිෂ්පාදනය ගන්න නැත්නම් රටේ සමස්ත නිෂ්පාදනය ගන්න ක්‍රම තුනක් තියෙනවා. නිමවුම් ප්‍රවේශය,
ආදායම් ප්‍රවේශය වියදම් ප්‍රවේශය කියන. එතකොට දැන් සිරිපාදට යන පාරවල් තුනක් තියෙනවා නේ. මොන පාරෙන් ගියත් වැටෙන්නේ සිරිපා මළුවට. ඒ වගේ දලදේශීය නිෂ්පාදනයේ ගන්න හරිද? දලදේශීය නිෂ්පාදනයේ වටිනාකම ගන්න ක්‍රම තුනක් තියෙනවා. මොකද ක්‍රම තුන? නිමවුම් ප්‍රවේශය, ආදායම් ප්‍රවේශය සහ වියදම් ප්‍රවේශය. මම පුතාට ඔක පෙන්නන්නේ මේ ජාතික ගිණුම් වලට ඔය වගේ ටියුබ් තුනක් තියෙනවා. ඔය නිමවුම් ප්‍රවේශ ටියුබ් එක තව ටියුබ් දෙකක් තියෙනවා. ආදායම් ප්‍රවේශයයි වියදම් ප්‍රවේශයයි. මම ප්‍රවේශ තුනේ මුක්තිය ආකෘතියක් දාලා තියෙනවා අන්තිම පිටුවේ. පෙළන අන්තිම පිටුවේ. පෙළන අන්තිම පිටුවේ. पहला नाम तो बिल्कुल मैं वीडियो बनाता हूँ तो क्या किया ना आधे आधे बिल्कुल पहला बहुत तीन अन्न आकृति तुनाक तीन मुका आकृति तुना बलर आकृति मुका निमो प्रवेशे वो साथी आदायम प्रवेशे वियदम प्रवेश ඔය ක්‍රම තුනටම පුතේ මේ ගන්න නේද? හරිසෝ රටක සමස්ත නිෂ්පාදිතයේ වටිනාකම එකතු කරන එකට තමයි කියන්නේ ජාතික ගිණුම් කරන. ජාතික ගිණුම් කරණයෙන් ලැබෙන්නේ රටේ සමස්ත නිෂ්පාදනය නැත්නම් දලදේශීය නිෂ්පාදනය. දලදේශීය නිෂ්පාදනය ගන්න පුතේ ක්‍රම තියෙනවා කියන්නේ තුනක්. निमोम प्रवेशය, ආදායම් ප්‍රවේශය සහ වියදම් ප්‍රවේශය. මම පුතාට ඉස්සෙල්ලම කියලා දෙන්න. එකම වටිනාකම තුන්පත් ක්‍රම තුනකින් ගන්නෙ කොහොමද? එකම වටිනාකම ක්‍රම තුනකින් ගන්නෙ කොහොමද කියලා දෙන්න. පුතේ මේ බලන්න අපි රටකට නෙමෙයි. අපි යම් බේකරියකට අපි රටක් ගන්න කලින් පුංචි ආයතනයකට යම් බේකරියකට යන්න. අපි යනවා බේකරියකට. ඔන්න බේකරියකට යනවා. මෙන්න බේකරිය. හරිද? right. මේ බේකරියේ පාන් නිෂ්පාදනය වෙද්දී පුතේ ප්‍රවාහ තුනක් මේ බේකරියේ පාන් නිෂ්පාදනය වෙද්දී ප්‍රවාහ තුනක් බිහි. හරිද? එකක් තමයි පුතේ නිදුලි. භාණ්ඩ හා සේවා ප්‍රවාහයක්. භාණ්ඩ හා සේවා. භාණ්ඩ ප්‍රවාහයක් බිහි. නැත්නම් පාන් ප්‍රවාහයක් යනවා. බේකරියේ පාන් නිෂ්පාදනය වෙද්දී අන්න වෙළඳපොළට යන මොන ප්‍රවාහයක්ද? පාන් ප්‍රවාහය. හරිද? අපි බොන්න පාන් ගෙඩි 5000ක් ඇති. පාන් ගෙඩි 5000ක් ඇති. අන්නේ නම් පුතේ මේ බේකරියේ නිෂ්පාදන කටයුතු තුලින් මේ බේකරියේ සිද්ධ වෙච්ච නිෂ්පාදනයේ භාණ්ඩ ප්‍රවාහය පාන් ගෙඩි ප්‍රවාහයක් බිහි වෙන වටිනාකම කීයද රුපියල් 5000. වටිනාකම කීයද 5000. එහෙනම් මේ බේකරියේ නිෂ්පාදන කටයුතු තුලින් පාන් ප්‍රවාහය පාන් ගෙඩි ප්‍රවාහයක් බිහි වෙනවා වටිනාකම කීයද රුපියල් 5000. රුපියල් 5000ක පාන් බිහි වෙනවා. පුතා දන්නවා ආර්ථික විද්‍යාව හැටියට භාණ්ඩයක් හදන්න සාධක තුනක් පාවිච්චි වෙනවා. සාධක හතරක් පාවිච්චි වෙනවා. මොකක්ද? ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. ආර්ථික විද්‍යාවේ හැටියට භාණ්ඩයක් හදන්න සාධක තුනක් පාවිච්චි වෙනවා. මොකක්ද සාධක තුන? භූමිය, සාධක හතරක් පාවිච්චි වෙනවා. මොකක්ද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. එතකොට රුපියල් 5000ක භාණ්ඩ හදන්න රුපියල් 5000ක භාණ්ඩ හදන්න පුතේ
සාධක ගන්නවා රුපියල් කීයකද? 5000. භාණ්ඩයක් හදන්න අවශ්‍ය සාධක හතරක්. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. දැන් පුතේ රුපියල් 5000ක පාන් හදන්න රුපියල් 5000ක මොනවද ගන්න? සාධක ගන්න. රුපියල් 5000ක භාණ්ඩ හදන්න රුපියල් 5000ක සාධක ගන්න. තර බිලියන නිෂ්පාදනය කීයද? 5000. 5000. තර 5000ක භාණ්ඩ හදන්න 5000ක සාධක ගන්න. 5000ක සාධක අරගෙන පුතේ ඒ අයට දෙනව මොකක්ද? සාධක ආදාය. මොනවද දෙන්නේ? ශ්‍රමය අරගෙන දෙනවා වැඩි. කතා කරනවා. ප්‍රාග්ධනය අරගෙන දෙනවා පොලි. භූමිය අරන් දෙනවා බදු කුලි. ව්‍යවසායකයන්ට දෙනවා ලාභ. එහෙනම් හොඳට කල්පනා කරන්න. රුපියල් 5000ක භාණ්ඩ හදන්න හරිද? රුපියල් 5000ක භාණ්ඩ හදන්න රුපියල් 5000ක මොනවද ගන්නෙ? සාධක ගන්න. රුපියල් 5000ක සාධක ගන්න. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධන ව්‍යවසාය. ඒ පුතේ භාණ්ඩයක් ඇතුලේ තියෙන්නේ සාධක හතරක්. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. 5000ක භාණ්ඩ හදන්න 5000ක මොනවද ගන්නෙ? සාධක ගන්න. 5000ක සාධක අරගෙන ඒ අයට දෙන රුපියල් කීයද? 5000. කොහොමද දෙන්නේ? භූමියට බදු කුලිය, ප්‍රාග්ධනයට පොලිය, ව්‍යවසායකත්වයට ලාභ සහ මොකද? ශ්‍රමයට වැඩ. හරිද? අන්න පුතේ එතකොට 5000ක භාණ්ඩ හදද්දී සාධක ආදායම් ප්‍රවාහයක් බිහි වෙනවා කොච්චරද? රුපියල් 5000. අනතර භාණ්ඩ ප්‍රවාහයක් බිහි වෙද්දී හරිද? භාණ්ඩ ප්‍රවාහයක් බිහි වෙද්දී ඊට සමාන මොකක්ද වෙන්නේ? සාධක ආදායම් ප්‍රවාහයක් බිහි වෙනවා. හරිද? වැඩුතර රුපියල් 5000ක භාණ්ඩ හදන්න රුපියල් 5000ක සාධක ගන්න. හරිද? රුපියල් 5000ක සාධක ගන්න. එතකොට රුපියල් 5000ක සාධක ගන්න. ඒ සාධක හිමියන්ට වැඩු පොලි බදු කුලි ලාභ කියලා රුපියල් 5000ක සාධක ආදායම වෙනවද නැද්ද? යනවා. හරිද? ඊළඟට දැන් මම අහන්න උදාහරණ තා ප්‍රශ්නයක්. ගමේ බේකරියේ හදන පාන් ටික හරිද? ගමේ බේකරියේ හදන පාන් ටික ගන්නේ කවුද? ගමේ බේකරියේ හදන පාන් ටික ගන්නේ කවුද? ගමේ මිනිස්සු ගන්න. හරිද? ගමේ මිනිස්සු ගන්න. මම අහන්න උදාගෙන් ගමේ බේකරියේ හැදුව පාන් ටික 5000 නම් බේකරියේ හැදුව පාන් ටිකේ වටිනාකම 5000 නම් පාන් ටික ගන්න ගමේ උන් දරන වියදමක් තියෙනවා. වියදමක් තියෙන්නේ 5000. සරලව ඉන්න. ඔන්න ගමේ බේකරියක් තියෙනවා. මම දෑනගල බේකරියක් තියෙනවා. ඒ බේකරිය හදන පාන් ටික ගන්න දෑනගල ගමේ මිනිස්සු. හරිද? බේකරිය හදන පාන් ටික වටිනාකම කීයද? 5000. ඉතින් පාන් ඔක්කොම විකුණනවා. ඔක්කොම ගමේ මිනිස්සු අරගෙන ගියා. දැන් මම අහනවා ගමේ මිනිස්සු පාන් ගන්න දරපු වියදම කීයද? 5000යි. ඊට සමාන පුතේ බිහි වෙනවා මොකක්ද? වියදම් ප්‍රවාහ. වියදම් ප්‍රවාහයක් බිහි වෙනවා පුතේ කීයද? 5000. වියදම් ප්‍රවාහයක් බිහි වෙනවා 5000. හරිද? right. එහෙනම් බලන්න. රුපියල් 5000ක පාන් හදද්දී හරිද? 5000ක පාන් හදද්දී රුපියල් 5000ක සාධක ගන්නවා. බිහි වෙනවා සාධක ආදායම් ප්‍රවාහයක් කීයද? 5000. ඒ වගේම හදපු භාණ්ඩ ටික ගත්තේ පාන් ටික ගත්තේ ගමේ උන්නේ. ගමේ උන් පාන් ටික ගන්න දරන වියදමක් කී? රුපියල් 5000. වියදමක් කීයද? 5000. දැන් මම හිතනවා කියනවා රට නෙවෙයි බේකරියේ පාන් නිෂ්පාදකය. මම අහන පුතාගෙන්
දැන් අපිට බේකරියේ හදපු පාන් ටික හරිද? බේකරියේ හදපු පාන් ටිකේ වටිනාකම ගන්න ක්‍රම තියෙනවා කියද්ද? 3ක්. පාන් ටික වටිනාකම කියන්නේ 5000. ඔය 5000 ඉලක්කම ගන්න පුළුවන් ක්‍රම කියනවා කියද්ද? 3ක්. මෙන්න ක්‍රම 3. පළවෙනි එක මෙන්න මේ බිහි කරපු පාන් ටිකේ වටිනාකම එකතු කරනවා. බේකරියට ගිහින් ආන පාන් ගෙඩි කීයක් ඇතුළද ලියන්න. මෙතන ගන්න පුළුවන් 5000. බේකරියට යනවා ආන පාන් ගෙඩි කීයක් ඇතුළද? කීයක් ඇතුළද? 5000. වටාව ගන්න. නිෂ්පාදන ආයතනයට ගිහිල්ලා හදපු පාන් ටිකේ වටිනාකම ආගන්න. එකයි. දෙවෙනි හදපු පාන් ප්‍රමාණයට සමාන මොකද කියන්නේ? සාධක ආදායමක් ගියා කුටුම්බෙට. බදු කුලි, පොලි, ලාභ, වැටුප් වශයෙන් කියන්නේ 5000. දෙවෙනි ක්‍රමය මොකක්ද? එකතු කරනවා පුතේ මොනවද? වැටුප්, පොලි, බදු කුලි, ලාභ. ඒක පුරා 5000 නේද? 5000. දෙවෙනි ක්‍රම. ආදායම් ටික එකතු කරනවා. තුන්වෙනි එක භාණ්ඩ ටික ගන්න තරම් වියදම කීයද? 5000. නේද? අපි කුටුම්බ වලට ගිහින් එකතු කරනවා මොනවද පුතේ? වියදම්. වියදම් ටික එකතු කරා 5000 නේද නැද්ද? 5000. දැන් පැහැදිලිද? එහෙනම් පුතේ බේකරියේ බිහි කරපු නිෂ්පාදනයේ වටිනාකම ගන්න ක්‍රම තියෙනවා කියද්ද? 3ක්. බේකරියේ නිෂ්පාදනය කරපු වටිනාකම ගන්න පුළුවන් ක්‍රම තියෙනවා කියද්ද? 3ක්. මොකද ක්‍රම 3? බේකරියට ගිහින් හදපු පාන් ටිකේ වටිනාකම ගන්න. බේකරියට ගිහින් හදපු පාන් ටිකේ වටිනාකම ගන්න. වැරදිද? දෙවෙනි ක්‍රම. සාධක ආදායම් ටික එකතු කර වැඩ පොලි බදු ටික එකතු කර. තුන්වෙනි ක්‍රමය මොකක්ද? වියදම් ටික එකතු කර. හරි සරලයි. මෙන්න මේ භාණ්ඩ ටික එකතු කරලා නිෂ්පාදනයේ වටිනාකම ගත්තොත් ඒකට කියනවා නිමවුම් ප්‍රවේශය. භාණ්ඩ ටිකේ වටිනාකම එකතු කරලා නිෂ්පාදනයේ වටිනාකම ගත්තොත් ඒකට කියනවා මොකද්ද? නිමවුම් ප්‍රවේශය. ඊට පස්සේ සාධක ආදායම් ටික එකතු කරලා 5000 ගත්තොත් වැටුප් පොලි බදු කුලි ලාභ ටික එකතු කරලා ගත්තොත් කියනවා ආදායම් ප්‍රවේශය. කුටුම්බෙට ගිහිල්ලා වියදම් ටික එකතු කළා. වියදම් ටික එකතුවෙන් 5000 ගත්තොත් ඒකට කියනවා වියදම් ප්‍රවේශය. හරිද යා? මම මේ සමහර දරුවෝ දැක්කම මට හරි ඉනයි දැන් ඉන්නේ යවට අඳුරා ගැනීමේ හැකියාව සෑහෙන්න දුරයි. අර කුරියර් එකෙන් කියලා ගොඩක් තැන් වලට මම්ම තමයි ආවේ. කුරියර් සර්විස් කියලා ආයේ මම්ම තමයි. මේ අවුරුදු කමාරක් විතර එකට ඉඳලා දැකලා පුරුදු එක අඳුර ගන්න. වයි खबर කරන්නේ right ඊට එහා එක්කන සමන්දේ පිළිවෙලකින් ඇතුළට යන එක්කනනේ අඳුර ගන්න බෑ අපේ ෂූට් එක මේක තව ඉන්නවා නම් කියන්න අර මේ දෙක තමයි දුරම ඉන්න දෙන්නේ මට යද්දි කරුණා හත්තලා මෙච්චර දුර ඉඳලා දෙන්න කියලා අර තවලමට එහා खबरකට කියන දැන් මම දන්නවා කුරියර් කාර්යය මට වයින් යන්න ටැග් කියලා ඔය ගොඩක් තැන් වලට මම ආවේ අයියෝ සල්ලි මේ ආවෝ මට දෙන්න නැහැ කියලා ලැජ්ජ වෙයි කියලා කියන්නේ මම ආවේ කුරියර් කියලා මේ කුරියර් කාර්යය බෙදන්නේ නැහැ ලැජ්ජයි දැන් ඉන්නේ මේ තත්ත්වෙ වුණාක මට මේ දෙනවද මේ දුරම ඉඳපු දෙන්න අනිත් අය ළඟවා කුරියර් කියලා ගොඩක් තැන් වලට ආවේ මම තමයි වෙන කරන්න දෙයක් නැති නිසා වැහැවිද රයිට් හොඳයි එහෙනම් පුතේ රටකත් එහෙම ඔය ටික ගොඩක් දුන්නේ නැහැ නේ රටකත් එහෙම දැන් බේකරි අයින් කරමු දාම් ලංකාව බේකරි අයින් කරලා ලංකාව දාමු බේකරි අයින් කළා දාම් ලංකාව
හරිද? පුතේ රට ඇතුලේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරද්දී සමාන වටිනාකමකින් යුත් ප්‍රවාහ තුනක් බිහි වෙනවා. දැන් රටේ මොකද්ද? රට ඇතුලේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙද්දී සමාන වටිනාකමකින් යුක්ත ප්‍රවාහ තුනක් බිහි වෙනවා. සමාන වටිනාකමකින් යුක්ත ප්‍රවාහ තුනක් බිහි වෙනවා. මොකද ඒ තුන? 1. නිෂ්පාදන ප්‍රවාහයක් බිහි වෙනවා. ව්‍යාපාරවලින් භාණ්ඩ හා සේවා නිපදවල වෙළඳපළට එන ප්‍රවාහයක් බිහි වෙනවා. මොකද වෙන්නේ? ව්‍යාපාරවලින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ ප්‍රවාහයක් එනවා. හරිද? ඒකට කියන මොන ප්‍රවාහයද? නිමවු ප්‍රවාහ. නැත්නම් භාණ්ඩ හා සේවා ප්‍රවාහ. 2. ඒ භාණ්ඩ ටික හදන්න ගන්නවා මොකක්ද? සාධක ආදායම. සාධක ගන්න. හරිද? අන්න එනවා පුතේ භාණ්ඩ හදන්න සාධක ගත්තම කුටුම්බ වලට යනවා සාධක ආදායම් ප්‍රවාහය. අන්න සාධක. මොනවද යන්නේ? සාධක ආදායම් ප්‍රවාහය යන්නේ. ඊට පස්සේ ඒ භාණ්ඩ ටික මිලට ගන්න කුටුම්බ වියදම් කරනවා. එතකොට බිහි වෙනවා මොකද්ද? වියදම් ප්‍රවාහ. එනම අන්තක් කියන මෙන්න මේ නිෂ්පාදනයට බලන්න නිමවු ප්‍රවාහයට සමාන ආදායම් ප්‍රවාහයකුත් ආදායම් ප්‍රවාහයට සමාන වියදම් ප්‍රවාහයකුත් බිහි. මේ වාක්‍ය උදාහරණ රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙද්දී භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙද්දී නිමවු ප්‍රවාහයක් බිහි වෙනවා. භාණ්ඩ ටිකක් වෙළඳපළට එනවා. ඒකට සමාන ආදායම් ප්‍රවාහයක් බිහි වෙනවා. ඒ ආදායම් ප්‍රවාහයට සමාන මොකද වියදම් ප්‍රවාහයක් බිහි. හැමතැනින්ම වෙන්නේ මොකද්ද? එකම ඉලක්කය. එතකොට මේ ක්‍රම තුනකින් අගය ගන්න පුළුවන්. ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට ගිහිල්ලා. දැන් මෙතනින් පටන් අරන් අකුරැස්ස නගරේ නම් ව්‍යාපාරයෙන් ව්යාපාරයට යන්න. ගිහිල්ලා. නිපදවපු භාණ්ඩ ටිකේ වටිනාකම එකතු කළොත් ඒකට කියනවා නිමවු ප්‍රවේශය. මොකද කියන්නේ? නිමවු ප්‍රවේශය. සාධක හිමිය ඉන්නෝනේ. කුටුම්බ සාධක හිමිය ගාවට ගිහිල්ලා හරිද? වැටුප් පොලි බදු පුලි ලාභ ටික එකතු කරලා 5000 ගත්තොත් ඒකට කියනවා ආදායම් ප්‍රවේශය. මොකද කියන්නේ? ආදායම් ප්‍රවේශය. භාණ්ඩය මිලට ගන්න වියදම් කරපු අය ඉන්නවා. භාණ්ඩය මිලට ගන්න වියදම් කරපු අය ඉන්නවා. ඒ වියදම් කරපු අය ළඟට ගිහිල්ලා වියදම් ටික එකතු කළොත් ඒකට කියනවා වෙනම මොකක්ද? වියදම් ප්‍රවේශය. එනම් පුතේ දලදේශීය නිෂ්පාදනයේ 5000 ඉලක්කම ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. කියන්නේ තුනක්. නිමවු ප්‍රවේශය, ආදායම් ප්‍රවේශය, වියදම් ප්‍රවේශය. පෙළන්න පුතේ අවසාන පිටුවට. ඔන්නෝක තමයි අපේ පාඩම. වාදී ප්‍රවේශ තුන බලන්න. නිමවු ප්‍රවේශය ආකෘතියක් තියෙන්නේ. නිමවු ප්‍රවේශය. ආදායම් ප්‍රවේශය ආකෘතියක් තියෙන්නේ. ඊට පස්සේ වියදම් ප්‍රවේශ ආකෘතියක් තියෙන්නේ. රයිට්. හරියට ඉගෙන ගන්නකොට පුතේ මේක හරියම ලේසි. හැබැයි පිළිවෙලට ඉගෙන ගන්න ඕන. හරිද? රයිට්. යන්න පුතේ පාඩම බලන්න ටියුට් එකක්. දෙක පොඩි කතාවක් කියලා පොතේ දැන් එන්න මුලට කියමු. ලෝකයේ සෑම රටක්ම ජාතික ගිණුම් සම්පාදනයේ යෙදී සිටින අතර ඒවා විධිමත් ආකාරයට හා ප්‍රමිතියට යටත්ව සකස් කිරීමේ අවශ්‍යතාවය හා වැදගත්කම නිසා ජාතික ගිණුම් සම්පාදනයට අවශ්‍ය තාක්ෂණික උපදෙස් එක්සත් ජාතීන්ගේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යාන අංශයේ විසින් සමාජික රටවලට ලබා දුන් ලද හයිලයිට් කරන්න. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාන අංශය විසින් හයිලයිට් කරන්න. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාන අංශය එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාන අංශය එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාන අංශය හරිද right මේ බලන්න කියලා දැන් අද වෙද්දී ලෝකේ හැම දෙයක්ම වෙන්නේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකකට අද ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියක. මම උදාහරණයක් කියන්නම්. මේ බල්බ් එක අයිදලා තියෙන ඕඩර් එක පේනවනේ. මේ ඕඩර් එක ගහලා තියෙන්නේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එක. හරිද? right මේ බලන්න. දැන් ලෝකේ හැම රටකම ඕඩර් තියෙනවනේ. ඔයා සංචාරයක් කරනකොට බල්බ් එක අරගෙන යනවා. ඔයා බල්බ් එකක් අරගෙන සංචාරය යනවා. කොයි රටේ ඕඩර් එකට බල්බ් එක හයි කරන්න පුළුවන්ද? ඇමරිකාව, ජපාන මොන රටේ? ඔයයි ගෙනියන බල්බ් එක හයි කරන්න පුළුවන්. ඇයි? හැම රටක්ම බල්බ් හෝල්ඩරේ හදලා තියෙන්නේ එකම ප්‍රමිතිය, එකම මිලිමීටර් ගාන. ලෝකේ ඕනම රටකට ගිහිල්ලා ඒකෝපලයක් ඉල්ලුවොත් මෙන්න ප්‍රමාණය. ඒක මොකද? ජාත්‍යන්තර ප්‍රමිතිය. ඒ වගේ පුතේ ජාතික ගිණුම්කරණයක් ලෝකේ හැම රටක්ම කරනවා. තර ලෝකේ එක එක රටවල් එක විදියට හැදුවොත් මේක සංසන්දනය කිරීමේ හැකියාවක් නැහැ. ලෝකේ එක රටවල් එක විදියට ජාතික ගිණුම් හැදුවොත් සංසන්දනය කරන්න බැහැ. පැහැදිලිද? සංසන්දනය කරන්න බැහැ. ඒ නිසා පුතේ මේ ජාතික ගිණුම්කරණය ජාත්‍යන්තර ක්‍රමයකට හැදුවා. හරිද? ඒ හැදුවේ කවුරුද? හයිලයිට් කරලා අවශ්‍ය මොකද? එක්සත් ජාතීන්ගේ මොන අංශයද? සංඛ්‍යාන අංශය. හරිද? එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාන අංශය පුතේ පොතක් ගහලා ලෝකේ හැම රටකටම දුන්නා. මොකටද? ජාතික ගිණුම් හදන ක්‍රමවේදයක. තර වර්තමානයේ ජාතික ගිණුම් හදන්නේ එක්සත් ජාතීන්ගේ සංඛ්‍යානාංශය ඉදිරිපත් කරපු SNA 2008 කියන මැනුවල් එක. System of National Accounting 2008 කියන ක්‍රමයටයි කරන්නේ. ඒක මොකක්ද වෙන්නේ? වර්තමානයේ ලෝකේ හැම රටක්ම ජාතික ගිණුම් හදන්නේ එකම ක්‍රමයක. හරිද? එකම ක්‍රමයක. මම උදාහරණ ඇයි එකම ක්‍රමයකට හදන්නේ? ලෝකේ හැම රටක්ම එකම ක්‍රමයකට හැදුවම රටවල් අතර ඒක සංසන්දනය කරන්න පුළුවන්. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යානාංශය ලෝකේ හැම රටකටම මැනුවල් එකක් පොතක් මුද්‍රණය කරලා දුන්නා. දීලා කිව්වා මෙන්න මේ විදියට ජාතික ගිණුම් හදන්න. එහෙම මුද්‍රණය කරලා දීපු පොත තමයි මොකද පුතේ? SNA 2008. ඒතර වර්තමානයේ ජාතික ගිණුම්කරණය කරන්නේ මොන ක්‍රමවේදයට අනුවද? SNA 2008 කියන ක්‍රමයට අනුව. කියමු අපට ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම්කරණ සකසනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති නවතම ජාතික ගිණුම් සැකසීමේ ක්‍රමවේදය වන SNA 2008 System of National Accounting 2008 අනුව highlight කරන්නේ SNA 2008 SNA 2008
SNA 2008. හරිද? right. යා. ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම් සැකසීමේ වගකීම පැවරී ඇත්තේ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවටයි. අන්න දැන් වැරදියට හිතන්නේ. ලංකාවේ ජාතික ගිණුම් හදන්නේ දලදේශීය නිෂ්පාදනය හොයන්නේ මහ බැංකුව නෙවෙයි. මොකද ලංකාවේ ජාතික ගිණුම් හදන්නේ දලදේශීය නිෂ්පාදනය හදන්නේ මහ බැංකුව නෙවෙයි. කවුද හදන්නේ? ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. හයිලයිට් කරන්න. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. එහෙනම් ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම්කරණය කරන්නේ කවුද? ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. හරිද? right. next. ජාතික ගිණුම් සැකසීමේ ප්‍රධාන කර්තව්‍ය වනුයේ සමස්ත ආර්ථිකයේ ව්‍යුහය කාර්යසාධනය හැසිරීම පෙන්නුම් කරන ප්‍රධාන සාර්වාර්ථික ප්‍රවාහයන්ගේ වටිනාකම ඇස්තුමින් කිරීමයි. මේදී ප්‍රධාන සාර්වාර්ථික ප්‍රවාහ තුනක් තිබේ. මොකක්ද මේ ප්‍රවාහ තුන? මේ ප්‍රවාහ නිමෝඩ් ප්‍රවාහය. නැත්නම් කියනකොට භාණ්ඩ හා සේවා ප්‍රවාහය. මම මෙතන කියනවා නිමෝඩ් ප්‍රවාහය. මොන ප්‍රවාහයක් නිවේ? නිමෝඩ් ප්‍රවාහයක් නිවේ. දෙවෙනි භාණ්ඩ හදන්න සාධක ගන්න. එතකොට වෙනවා මොකක්ද? ආදායම් ප්‍රවාහ. භාණ්ඩ ටික මිලට ගන්න ගියාම වෙනවා වියදම් ප්‍රවාහ. මෙන්න කියනවා භාණ්ඩ හා සේවා නිෂ්පාදන ප්‍රවාහය, නිෂ්පාදනය පිළිකිරීමේ ජනනය වන ආදායම් ප්‍රවාහය, නිෂ්පාදනයේ මිලදී ගැනීම සඳහා කරන වියදම් ප්‍රවාහ. ලස්සන වේදනා. මාසේ පන්නන්න එපා. ඒ වෙලාව මාසේ පන්නන්න එපා. මට ඒක දැන් ඩයග්‍රෑම් මේ ඩයග්‍රෑම් උඩ රේනෝ මේ ඇස්සලා ඇදෙවිලා मेरा Hari. Ya. Men. Anak udah men. Yang itu. Tahu tak? ඕනෑම රටක
හරිද? විකල්ප ප්‍රවේශ දිනෝ කියන්නේ 3ක්. ලියන්න තියකින්. ඉස්සරහම ලියන්න. ඕනෑම රටක නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් නිමවුම් ප්‍රවාහයක්ද ඕනෑම රටක නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් නිමවුම් ප්‍රවාහයක්ද නිමවුම් ප්‍රවාහය තුලින් ආදායම් ප්‍රවාහයක්ද නිමවුම් ප්‍රවාහය තුලින් ආදායම් ප්‍රවාහයක්ද නිමවුම් ප්‍රවාහය තුලින් ආදායම් ප්‍රවාහයක්ද එම ආදායම් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට වියදම් කිරීමේදී වියදම් ප්‍රවාහයක්ද බිහි හරිද? right. එහෙනම් මම කිව්වද ඒක මොකක්ද? නිමවුම් තුලින් ආදායම තුලින් වියදමක් බිහි වෙනවා. මම පුතත් දැන් ඔය සිද්ධියම තවත් රූපකින් කියලා දෙන්න. ඔය සිදුවීමම මම තවත් රූපයකින් ඔබට කියලා දෙන්න. හතබැත්තේ එන්න පුතේ මෙන්න තියෙන රටේ ව්‍යාපාර ආයතන සහ කුඩු වගේ ව්‍යාපාරයි කුඩුම්බයි තියෙන පුතේ හොඳට මතක තියාගන්න නිෂ්පාදන සාධකවල අයිතිකාරයෝ වෙන්නේ නිෂ්පාදන සාධකවල අයිතිකාරයෝ වෙන්නේ මෙන්න මේ කුඩු
නිෂ්පාදන සාධකවල අයිතිකාරයෝ වෙන්නේ කුටුම්බ. සාධකවල අයිතිකාරයෝ ඇතන හැම ශ්‍රමිකයෙක්ම ඉන්නේ කොහේ හරි කුටුම්බේ. පොඩ බලන්න කර්මාන්තශාලාවක වැඩ කරන ශ්‍රමිකයෝ ටික අරගෙන ඒ හැම ශ්‍රමිකයාම කොහේ හරි කුටුම්බයක ඉඳලා ඉන්නේ. එහෙනම් හැම ශ්‍රමිකයෙක්ම අයිති කොහේ හරි කුටුම්බේ. හැම බින්නගලකම අයිතිකාරයා වෙන්නේ කොහේ හරි කුටුම්බයක්. දැන් පුතාලා ඉඳලා ඉඩමේ අයිතිය තියෙන කාට? තාත්තා. තාත්තා ඉන්නේ කුටුම්බයක්. හැම ප්‍රාග්ධනවත්කමකම අයිතිකාරයා ඉන්නේ කුටුම්බයකටයි. දැන් මේ ගොඩනැගිල්ල ප්‍රාග්ධනවත්කම මේකේ හිමිකරු ලාල් මහතා ඉන්නේ අන්න දීගල හන්දියේ කුටුම්බයක් ඇත. හැම ව්‍යවසායකයෙක්ම ඉන්නේ කොහෙද කියන්නේ? ධම්මික පෙරේරා සිය බිරිඳ සමග සිය කුටුම්බය ඇතුළේ ඉන්නේ. ඔව්. එහෙනම් මතක තියාගන්න හැම සාධකයකම අයිතිකාරය ඉන්නේ කොහෙද? කුටුම්බයක්. අන්න පුතේ කුටුම්බ මේ තමන් සතු සාධක සපයනවා කාට? ව්‍යාපාර. කුටුම්බ තමන් සතු සාධක සපයනවා කාට? ව්‍යාපාර. මෙන්න සාධක සැපයි. සාධක සැපයි. මොනවද ඒ සාධක? ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, විවසාය. මොනවද සාධක? ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය සහ විවසාය. හරිද? right. දැන් සාධක සපයන වෙන්නේ ඉතින් සාධක නිකන්ද සපයන්නේ නෑ. අන්න ව්‍යාපාරයේ සාධක අරගෙන මේ පැත්තට දෙනවා මොනවද? සාධක ආදාය. ඊටලෙන් තමයි මේ පැත්තට දෙනවා සාධක ආදාය. මොනවද මේ සාධක ආදාය? සාධක ආදාය. මොනවද මේ සාධක ආදාය? ශ්‍රමය ආරම්භ දෙනවා වැටුප, භූමිය ආරම්භ දෙනවා වතුකුලි, ප්‍රාග්ධනය ආරම්භ දෙනවා පොලි, ව්‍යවසායකත්වය ආරම්භ දෙනවා ලාභ. හරිද? right. එහෙනම් මොකද වෙන්නේ? සාධක සපයනවා සාධක ආදායම් ලබනවා. හරිද? right. දැන් මේ සාධක ටික අරගෙන පුතේ ව්‍යාපාර මොනවද ඉපදවන්නේ? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. මොනවද? භාණ්ඩ හා සේවා නිපදවනවා. පුතේ භාණ්ඩ හා සේවා නිපදවලා කාටද දෙන්නේ? කුටුම්බවලට. භාණ්ඩ හා සේවා සැපේ. භාණ්ඩ හා සේවා සැපේ. භාණ්ඩ හා සේවා සැපේ. භාණ්ඩ හතර සැපේ. හරි. ඊළඟට දැන් කුටුම්බ ළඟ තියෙනවා ආදාය. කුටුම්බ ළඟ තියෙන මොනවද? සල්ලි. කොහොම හම්බෙච්ච සල්ලිද? සාධක සපයලා ගත්ත සල්ලි. දැන් කුටුම්බ ළඟ සල්ලි තියෙනවා. කොහොම ගත්ත සල්ලිද? සාධක සපයලා ගත්ත සල්ලි. අන්න පුතේ ඒ සල්ලි වියදම් කරලා මේ බලන්න ඊට පස්සේ භාණ්ඩ සේවා කියලා තියෙනවා. භාණ්ඩ හා සේවා මිලදී ගන්න. ඔන්න උත්තේ ප්‍රවා ඕක තමයි රටේ වෙන්නේ. මොකද වෙන්නේ? මොනවද? සාධක සපයලා සාධක ආදායම් ගන්න. සාධක සපයලා සාධක ආදායම් ගන්න. අනිත් පැත්තේ භාණ්ඩ හා සේවා සපයලා සල්ලි. මොකද හැමෝම බලන්න. ගෙදරට ඉඳලා ඇවිල්ලා මේ වෙලාවට ගෙදරින් ගියාම පුදිනේ. දැනුත් මෙතන පුදි. හොඳ ආයාසයෙන් බලන්න ඉන්න. හාද මේ බලන්න. මොකද කියන්නේ? භාණ්ඩ සාධක සපයනවා සාධක ආදායම්
ලබන. අනිත් පැත්ත. භාණ්ඩ හා සේවා සපයනවා. සල්ලි ගන්න. ඔන්න ඔය. දැන් මම උදාහරණ කියන මෙන්න මේ. ව්‍යාපාරය රුපියල් 5000ක භාණ්ඩ හදලා සපයන. ව්‍යාපාර රුපියල් 5000ක භාණ්ඩ හදලා සපයන. නිෂ්පාදනයේ වටිනාකම කීයද? 5000. ව්‍යාපාරිකයෝ රුපියල් 5000ක භාණ්ඩ හදලා සපයන. ඒකට කියන මොන ප්‍රවාහයද? නිමව් ප්‍රවාහය. එහෙනම් මේ ඊතලෙන් මෙහාට යන්නේ මොන ප්‍රවාහයද? නිමව් ප්‍රවාහය. මේ ඊතලෙන් මෙහාට යන්නේ මොන ප්‍රවාහයද? නිමව් ප්‍රවාහය. එහෙනම් මේ උණු නිමවම කීයද? 5000. මේ උණු නිමවම කීයද? 5000. පුතේ ඊට පස්සේ මොකද වෙන්නේ? රුපියල් 5000ක භාණ්ඩ හදන්න කොච්චර සාධක ගත්තද? රුපියල් 5000. මෙහාට එනවා පුතේ සාධක ආදායම රුපියල් කීයද? 5000. මෙහාට එනවා සාධක ආදායම කීයද? වැටුප් පොලි වතුලි ලාභ කියලා කීයද? 5000. ඊට පස්සේ පුතේ දැන් කුඩුම්බ ළඟ කීයක් තියෙනවද? රුපියල් 5000ක් තියෙනවා. කොහෙන් හම්බෙච්ච 5000ක්? සාධක දීලා ගත්ත රුපියල් 5000. අන්න පුතේ ඒ 5000 දීලා දැන් භාණ්ඩ හා සේවා මිලදී ගන්න. රුපියල් කීයද? වියදම් කරනවා කීයද? රුපියල් 5000. හරිද? දැන් බලන්න පාර ගෙන ගත්ත එක දැන් මෙතනම පෙන්නනවා. ව්‍යාපාර විසින් බිහි කරන ලද නිමෝ ප්‍රවාහය කීයද? කතා කරන්න. ව්‍යාපාර විසින් බිහි කර මේ ව්‍යාපාර බිහි කරලා කුටුම්බ වලට දීපු නිමෝ ප්‍රවාහය කීයද? කතා කරන්න. 5000. මේ 5000 වටිනාකම ඇස්තමේන්තු කළොත් ඒකට කියන මොන ප්‍රවේශයද? කතා කරන්න ඕන. නිමෝ ප්‍රවේශය. ඒකෙන් ලැබෙන උත්තරයට කියනවා නම ජාතික නිෂ්පාදිතය. අනේ මොකද කියනවා? ජාතික නිෂ්පාදිතය. එහෙනම් ව්‍යාපාර විසින් බිහි කරන ලද භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඇස්තමේන්තු කිරීම නිමෝ ප්‍රවේශයයි. ඒකෙන් ලැබෙන අවසාන උත්තරයට කියනවා නිමෝ ප්‍රවේශය. දෙක. දෙවි. ව්‍යාපාර වලින් කුටුම්බ වලට ආපු ආදායම් ප්‍රවේශය ආදායම් ප්‍රවාහය 5000. රටේ බිහි වෙච්ච ආදායම් ප්‍රවාහය ඇස්තමේන්තු කිරීම ආදායම් ප්‍රවේශය. ලැබෙන උත්තරයට කියනවා ජාතික ආදායම. මොකද කියන්නේ? ජාතික ආදායම. රටේ බිහි වෙච්ච වියදම 5000. රටේ බිහි වෙච්ච වියදම කීයද? 5000. බිහි වෙච්ච වියදම ඇස්තමේන්තු කිරීම කොහොසතේ? වියදම් ප්‍රවේශය. ලැබෙන උත්තරේ ජාතික වියදම නැත්නම් ජාතික නිෂ්පාදනයේ මත වියදම. එහෙනම් මම කියාගෙන ව්‍යාපාර විසින් බිහිවන නිමෝ ප්‍රවාහය ඇස්තමේන්තු කිරීම නිමෝ ප්‍රවේශයයි. ලැබෙන පිළිතුර ජාතික නිෂ්පාදනයයි. ආදායම් ප්‍රවාහය ඇස්තමේන්තු කිරීම ආදායම් ප්‍රවේශයයි. ලැබෙන පිළිතුර ජාතික ආදායම. වියදම් ප්‍රවාහය ඇස්තමේන්තු කිරීම වියදම් ප්‍රවේශයයි. ලැබෙන පිළිතුර ජාතික වියදම. හරිද? right. උඩේ ඊට පස්සේ තව දෙයක් තියෙනවා. මෙන්න මේක තමයි. වචන දෙකක් කියනවා. සාධක වලටයි භාණ්ඩ වලටයි. සාධක වලටයි භාණ්ඩ වලටයි කියනවා අපේ මූර්ත කියන. මූර්ත නැත්නම් ද්‍රව්‍ය කියලා. කොහොමද කියන්නේ? සාධක වලටයි භාණ්ඩ වලටයි නමක් කියන මොකද්ද කියන්නේ? මූර්ත කියලා. මූර්ත ද්‍රව්‍ය.
මුදල් වලට කියන මූල්‍ය කියලා. මුදල් මූල්‍ය කියලා. එන වචන දෙකක් ගන්න. සාධක. සාධක කියන්නේ භාණ්ඩ කියන්නේ ද්‍රව්‍ය. මේ ඩෙස් බම්ප් කියන්නේ අර කඩේ තියෙන ආසීනි පිටිපරිප්පු කියන්නේ ද්‍රව්‍ය. ඒවට කියනවා පුතේ නම මොකක්ද කියන්නේ? මූර්ත. මොකද කියන්නේ? මූර්ත. හරිද? මූර්ත. එනම් භාණ්ඩ වලටයි සාධක වලටයි කියන ද්‍රව්‍ය මූර්ත. පුතේ මෙන්න මේ ප්‍රවාහයෙන් මේ පැත්තට එන්නේ මොනවද? සාධක. මුද්‍රාගේ ඉන්නවද? මේ පැත්තට එන්නේ මොනවද? සාධක. මේ කළු පාට වටේ මේ පැත්තට එන්නේ මොනවද? සාධක. මේ කළු පාට වටේ මේ පැත්තට එන්නේ මොනවද? සාධක. ඒ නිසා මෙන්න මේ ප්‍රවාහ දෙකට කියනවා පුතේ තනි නම මොකද කියන්නේ? මූර්ත ප්‍රවාහ. මොකද කියන්නේ පුතේ? මූර්ත ප්‍රවාහ. පැහැදිලිද? right. මූර්ත ප්‍රවාහ භාණ්ඩ හරි සාධක හරි ගමන් කරනවා නම් භාණ්ඩ වලටයි සාධක වලටයි කියන නම මොකක්ද? මූර්ත. එහෙනම් මේ බටෙන් මෙහාට යන්නේ සාධක, මේ බටෙන් මෙහාට එන්නේ සාධක. සාධක වලට කියන්නේ පුතේ මොනවා කියලාද? මූර්ත කියලා. මේ දෙකට කියන මොන ප්‍රවාහද? මූර්ත ප්‍රවාහ. පැහැදිලිද? right. ඊළඟ සල්ලි එන්නේ යනවා වගේ වයි. මොනවද ඊළඟ බලන්න. රතු පෑන්. රතු පෑන් බලන්න. මේ වටේ මෙහාට යන්නේ සාධක ආදාය. මොනවද සාධක ආදායම් කියන්නේ? මුදල්. සල්ලි. නේ? මේ වටේ මෙහාට උදා කඩේට අරන් යන්නේ මොනවද භාණ්ඩ වලට ගන්න? සල්ලි. මේ වටේ මෙහාට එන්නේ සල්ලි. මෙන්න මේ දෙකට කියනවා අපේ නම මොන ප්‍රවාහද? මූල්‍ය ප්‍රවාහ. දැන් ඔබේ මම වැරද්දක් කළා. මොකද වැරද්ද? මොකද වැරද්ද? ඔය සියල්ලකට මුද්‍රණය කළා දුන්නු. පුතමක් කියන මෙන්න මේ කතාව. දැන් ගිය අවුරුදු වල අපි කළේ සටහන ලියලි. හැබැයි දැන් අපිට සටහන් ලියලි ඉන්න වෙලාවක් නැහැ. අදින් පස්සේ පුතාට පොත්පත් ගැනීමේ කිසිම අවස්ථාවක් නැහැ. තියරි රිවිෂන් දෙකම මුද්‍රිත නිබන්ධ. තියරි ඩියුටි හැබැයි මගේ පැත්තෙන් මට ලොකු වීදමක් තරන්න. පුතේ කොළනේ පුතා දැන් මේ ආනයන පාලනය කළේ කොළනේ. ඔය ටියුට් එකකට විශාල වියදමක් යනවා. මාසෙකට ටියුට් වලට රුපියල් 400කට වඩා වියදමක් ඔබට මම ඉස්සරහට දානවා. ඔබගේ වෙන පන්ති ගාස්තුවේ පහින් එකක් මේ ආයතනයේ. පහින් එකක් මේ ආයතනයේ. ඉතුරු වන මුදලෙන් රුපියල් 400කට වඩා ටියුට් වලට මාසයකට වියදම් කරනවා. උත්තර ලියන කඩදාසිය පවා අපට ගහලා දෙනවා. පැහැදිලිද? නිසා අදින් පස්සේ අපි පුතාට හොඳයි. දැන් CR පොත් ගන්න ඕනේ. පැහැදිලිද? අදින් පස්සේ ඔන්න ඔය ආකාරයෙන් මුද්‍රණ නිබන්ධන වලින් කරන්නේ. අපි ඔබේ අදහස් දැනගන්න කැමතියි. නෝට් එක ලියමුද? ටියුට් වලින් කරමුද කියලා අදාළ අවසානයේ ඇති මට කියලා යන්න. අවසානයේ මට කියලා යන්න ඕන. මොකද කියලා යන්නේ? නෝට් ලියමුද ටියුට් වලින් කරමුද? ඔය කැමති මොකද? නෝට් ලියන්නේ. නෝට් ලියමු වෙන කියලා. ඔය කැමති දුලගම අර පස්සේ දමු. ඔය කැමති මොකද? නෝට් එක ලියන්නද ඕම කරන්නේ? ආසර කියලා යන්න ඕනේ. ලස්සන වෙලා දාන්න දෙන්නේ කම්ප්ලීට් කරලා. දැන් ඉලක්කම දාගන්න. අර දෙපැත්තට අලුත් මේ මූර්ත ප්‍රවාහ මූලික ප්‍රවාහ දාගන්න. අර මම බලන්න ඉතිරි එකක්. ස්ටක් වෙලා. ඒලා කියන හරියයි. ඔලුවට දෙකක් දෙනකොට හරියයි. ඕෆ් ඔකේ මේ. ස්ටක් කියලා තියයි. දැන් දාගේ ආපතේ ලස්සන මේක ගන්න.
පාට දෙකක් වලින් ඔය කැට ගන්න නම් දැන් කඩේ වලින් තියෙන ප්‍රවාහයද වත් කඩේයි සාමාන්‍ය කලිරයි විදියට තරුණ පුදුරක් දාගන්න පුතේ චක්‍රීය ප්‍රවාහ සටහනින් එළඹිය හැකි නිගමන. යාමට දෙයක් තරුණ දෙකක් දාගන්න. චක්‍රීය ප්‍රවාහ සටහනින් එළඹිය හැකි නිගමන. චක්‍රීය ප්‍රවාහ සටහනින් එළඹිය හැකි නිගමන. මෙන්න මේකට කියන නම ගන්න. මේකට කියන නම ගන්න. චක්‍රීය ප්‍රවාහ සටහන. මොකක්ද මේකට කියන නම? චක්‍රීය ප්‍රවාහ සටහන. අහනවා මේකෙන් එළඹෙන්න පුළුවන් මොනවද? නිගමන මොනවාද? හරිද? right. බලමු නිගමන. මේකෙන් එළවෙන්න පුළුවන් නිගමන මොනවාද? යා. පළවෙනි එක බලන්න. නිෂ්පාදන ප්‍රවාහයෙන් ආදායම් ප්‍රවාහයක්ද ආදායම් ප්‍රවාහයෙන් වියදම් ප්‍රවාහයක්ද දිගවන බැවින් නිමවුම ආදායම් වියදම අතර අන්තර් සම්බන්ධයක් පවතී. හරි ශෝකුති. මේ බලන්න. निष्पादन प्रवाहे हरिද निष्पादन प्रवाहे මොකක්ද ආදායම් ප්‍රවාහය බීවි ආදායම් ප්‍රවාහේ වියදම් ප්‍රවාහය බීවි පුතලා ගෙදර බලන්න බේකරියේ පාන් හදනවා තාත්තා බේකරියේ වැඩ කළා වැටුප අරගෙන ඒ වැටුප හැන්දෑවට ගෙනී වියදම් නේ මේ බලන්න साधक सफेला साधक आदायम गण හැන්දෑවටදී බාණ්ඩ ටික අරන් සල්ලි ටික තේරෙනවද right එහෙනම් බලන්න කියවදට පළවෙනි කරුණ කියවන්න නිෂ්පාදන ප්‍රවාහයෙන් ආදායම් ප්‍රවාහයක්ද ආදායම් ප්‍රවාහයෙන් වියදම් ප්‍රවාහයක්ද බිහිවන බැවින් නිමවුම ආදායම වියදම අතර අන්තර් සම්බන්ධයක් පවතී. පුතේ එකම ක්‍රියාවලියක පැතිකඩ තුනක් තමයි පුතේ නිමවුම ආදායම වියදම කියන්නේ. හොඳට තේරුණා. එකම ක්‍රියාවලියක පැතිකඩ තුන තමයි නිමවුම ආදායම සහ වියදම කියන්නේ. තේරුණාද? එකම ක්‍රියාවලියක පැතිකඩ. නිපදවනකොට ආදායම් යනවා. ආදායම් මාර්ගය වියදම් දෙන්නට සමස්ත නිෂ්පාදිතය තක්සේරු කිරීමට නිමවුම ආදායම වියදම යනුවෙන් ප්‍රවේශ තුනක් පවතී. අන්න තේරුණාද? 5000 ඉලක්කම තුන් පොළක තියෙනවා. අන්න 5000 ඉලක්කම තුන් පොළක තියෙනවා. කොතනද? මෙතන තියෙනවා. මෙතන තියෙනවා. ඊළඟට අරුම නිමවුම බිහිවීම ආදායම් ජනනය වීම හා නිමවුම් මිලදී ගැනීම සඳහා වියදම් හට ගැනීම කරනුයේ එකම ක්‍රියාවලියක පැතිකඩ තුන. හයිලයිට් කරන්න තේ 7-8 කතාවක් පේන්න නැති වෙන්න. එකම ක්‍රියාවලියක පැතිකඩ තුන. හයිලයිට් කරන්න. එකම ක්‍රියාවලියක පැතිකඩ තුන. එකම ක්‍රියාවලියක පැතිකඩ තුන. right
එකම ක්‍රියාවලියක පැතිකඩ 3. එකම ක්‍රියාවලියක පැතිකඩ 3. හරි. එහෙනම් පුතේ මේ නිමවුම ආදායම වියදම කියන්නේ මොකක්ද? එකම ක්‍රියාවලියක සතෙක් පැතිකඩ 3. මේ බලන්න. එකම ක්‍රියාවලියක පැතිකඩ 3. එකම ක්‍රියාවලියක පැතිකඩ 3. මේ බලන්න. නිමවුම් ප්‍රවාහයෙන් එන 5000ට කියන්නේ මොකක්ද? අර දරුවා කන්නට දාපු කෙනා. නිමවුම් ප්‍රවාහයෙන් ගත්ත 5000ට කියන්නේ මොකක්ද? ජාතික නිෂ්පාදිතය. ජාතික නිෂ්පාදිතය. පැහැදිලිද? ආදාය ප්‍රවාහයෙන් එන 5000ට කියන්නේ මොකක්ද? අනේ කතා කරමු. ඈ මේ කියන 5000ට කියන්නේ මොකක්ද? ජාතික ආදාය. මේ 5000ට කියන්නේ ජාතික වියදම. නැත්නම් කියන්නේ ජාතික නිෂ්පාදිතය. ජාතික නිෂ්පාදිතය මත වියදම. සාමාන්‍යයෙන් අපි දෙකක් සමානව දානවා. සමානද? තුනම සමානව දානවා. ඉරිකැලි 3. මේ තුනම පුතේ සමාන. ඔය තුනම සමානයි. ඒ නිසා ඉරිකැලි 3 දානවා. පොටු තුනේ ලස්සන දෙයක්. දැන් මම හිතලා කිව්වා එළවක මේ ටියුට් වලට කැමති නැහැ නෝට් එක ලියන්න ඕන කියලා. මම මේ යෝජනාව අනුමත කරනවා මේ වට 400ක්. ආර්ථික වැඩි කරන්න මෙතන ඉන්න ළමයි ගානේ මගේ ආදායම වැඩි වෙනවා. අර කැප් සර්විස් එකට තව කාර් එකක් ගෙනත් දාගන්න කොහොමද දුන්නා. මා දෙකක් කරාම වාහනයක් වැල්ලා ගෙනත් දාගන්න කියලා රිසර්ච් එක ලියනවා. දැන් ඔය මේ ගමනක් වෙනත් යන්න ඕන නම් ඔය බයික් වල ගිහින් හැප්පිලා මේ අතපය කඩා ගන්නකෝ වාහනයක් දෙන්න. 10ක් අඩකොට පත් දීලාම ඉන්න. අද බයික් යනකොට පේනවත් එක්කනේ. බයික් යනකොට පේනවත් එක්ක. බත් කියන්නේ එකක් බලනවා. හොඳ කාර් එකක් අරන් ජෙනුයින් විදිහට යන්න. පොඩි ගාන. පන්ති නම් ඩිස්කවුන්ට් එකක් දෙන්න 10%යි. පස්සේ උදේ දෙන්න තව. ජෙනුයින් විදිහට යන්න පුතා. මේ එකම පන්තියේ බිස්නස් පන්තියක් අත් කරා. ව්‍යාපාරයක් එකතු කරා. කාර් එකක් ගත්ත ගියා. ඒකට මොකද වෙන්නේ? නිකන් ටීවී වල යන ලැජ්ජයි, බයික් වල යන ලැජ්ජයි. නේ? ජාතික නිෂ්පාදිතය, ජාතික ආදාය, ජාතික නිෂ්පාදිතය මත වියදම. ඉතින් කියන්නේ තුනක් ගන්න. Are they right? Now look at are they? What do you got to do? Mahala dilo. Yang yang මොකද නිෂ්පාදන ආදායම් හා වියදම් ප්‍රවේශ වලින් ලැබෙන වටිනාකම සමාන වීමට හේතුව කුමක්ද? ඔන්න හරි. මොකද හරි? නිෂ්පාදන ආදායම් වියදම් මෙන්න මේ ඉලක්කම් තුන සමාන වෙන්න හේතුවක්. මොකද හරි? මෙන්න මේ ඉලක්කම් තුන සමාන වෙන්න හේතුවක්. ඔබේ භාෂාවෙන් සරල උත්තරය අරපත බලන්න ඕනේ. පොඩේ පිට යන්නේ උගල. මේ ඉලක්කම් තුන සමාන වෙන්න හේතුවක්. දැන් මම සරල උත්තරේ කියන මෙන්න මේ. නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් නිමවුම් ප්‍රවාහයක් බිහි. මොන
වාක්‍යෙ මා කියද අපෙන් අහන මේ ඉලක්කම් තුන සමානයි කොහොමද? ඔබ කියන ඉස්සෙල්ලා මෙන්න නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් නිමවුම් ප්‍රවාහයක් බිහි. නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් නිමවුම් ප්‍රවාහයක් බිහි. නිමවුම් ප්‍රවාහය බිහි කරන්න සාධක ඊට සමාන සාධක ප්‍රමාණයක් ලබා ගන්න. නිමවුම බිහි කරන්න ඊට සමාන සාධක ප්‍රමාණයක් ලබා ගන්න. රුපියල් 5000ක භාණ්ඩ හදන්න රුපියල් 5000ක සාධක ගන්න. එවිට නිමවුමට සමාන ආදායම් ප්‍රවාහයක් බිහි. එවිට නිමවුමට සමාන ආදායම් ප්‍රවාහයක් බිහි. හරිද? ඊට පස්සේ පුතේ නිමවුම මිලදී ගන්න අර ආදායම යොදමු. රුපියල් 5000 බිහි වුණු භාණ්ඩ ටික මිලට ගන්න රුපියල් 5000 වියදම් කරනවා. දැන් කඩේ තියෙන භාණ්ඩ කීයද? රුපියල් 5000. මිනිසුන්ගේ අතේ තියෙන රුපියල් 5000. තේරුම් ගන්න. ව්‍යාපාර හදපු භාණ්ඩ ටික තියෙන කඩේ කීයද? රුපියල් 5000. මිනිසුන්ගේ අතේ තියෙන දැන් රුපියල් 5000. අන්න පුතේ ආදායම වියදම් කරලා භාණ්ඩ ගන්නවා බිහිවන වියදමක් කීයද? 5000. ඊට පස්සේ කියන්නේ ආදායම වියදම නිමවුම කියන්නේ එකම ක්‍රියාවලියක පැතිකඩ තුනක්. එකම ක්‍රියාවලියක පැතිකඩ තුනක්. මේ තුනම එක සමානයි. ඔනුත් මම ආයෙත් ඉතින් බිඳුව ඉඳලා අපිට උඩට දාන්න කරගන්න. උඩට දාන්න කරගන්න. මොකද කියන්නේ? නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් නිමවුම් ප්‍රවාහයක් බිහි. නිමවුම් ප්‍රවාහය බිහි කරන්න මොනවද ගන්න? ඊට සමාන සාධක ප්‍රමාණයක් මිලදී ගන්න. එවිට නිමවුමට සමාන ආදායම් ප්‍රවාහයක් බිහි වේ. ඊට පස්සේ එම ආදායම භාවිතා කර භාණ්ඩ හා සේවා මිලදී ගන්න. එවිට නිමවුමට සමාන වියදම් ප්‍රවාහයක් බිහි වේ. ඊට පස්සේ නිමවුම ආදායම වියදම කියන්නේ එකම ක්‍රියාවලියක පැතිකඩ තුනක්. එකම ක්‍රියාවලියක පැතිකඩ තුනක්. මේ තුනේ මගේ එක සමානයි. අපි දැන් මුද්‍රිත උත්තරය කියමු. right. මෙන්න කියනවා නිෂ්පාදන ආදායම් වියදම් ප්‍රවේශ පිළිබිඹු කරනුයේ එකම ක්‍රියාවලියක පැතිකඩ තුනක්. හයිලයිට් කරන්න එකම ක්‍රියාවලියක පැතිකඩ තුනක්. right. නිෂ්පාදන ආදායම් වියදම් ප්‍රවේශ පිළිබිඹු කරනුයේ එකම ක්‍රියාවලියක පැතිකඩ තුනක්. one process three sides. තේරුණා නේද? ඊළඟ නිෂ්පාදනයේ වටිනාකම අවශ්‍යයෙන්ම නිෂ්පාදනය බිහි කිරීම සඳහා යොදාගත් සම්පත්වල වටිනාකමට සමාන විය යුතු බැවි. ආන්න කතා බලනවද කියනවා. නිෂ්පාදනයේ වටිනාකම අවශ්‍යයෙන්ම නිෂ්පාදනය බිහි කිරීම සඳහා යොදාගත් නිෂ්පාදන සම්පත්වල වටිනාකමට සමාන විය යුතු බැවි. ආදායම් වටිනාකම නිමවුම් නිෂ්පාදනයේ වටිනාකම අනන්‍ය වේ. අනන්‍ය වේ කියන්නේ මොකක්ද? සමාන වේ කියන්නේ. චූටියට ඕන ලියා ගන්න සමාන වේ. චූටියට ලියා අනන්‍ය වේ කියන්නේ මොකක්ද? සමාන වේ කියන්නේ. එසේම නිමවුම් වටිනාකම නිමවුම මිලදී ගැනීම සඳහා වැය කරන මුදල් ප්‍රමාණයට අවශ්‍යයෙන්ම සමාන විය යුතු බැවින් නිමවුම් වටිනාකම සහ වියදමේ වටිනාකම දෙකකට සමාන විය යුතුයි. අන්න නිමවුම මිලදී ගන්න වියදම නිමවුමට සමානයි.
මේ අනුව බලන විට නිමෝම් ආදායම් වියදම් ප්‍රවේශ ලබා දෙනුයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ එකම අදහස. හයිලයිට් කරන්න මේ අනුව එතනද හයිලයිට් කරන්න. නිමෝම් ආදායම් වියදම් ප්‍රවේශ ලබා දෙනුයේ සමස්ත නිමෝම පිළිබඳ එකම වටිනාකමකි. සමස්ත නිමෝම පිළිබඳ එකම වටිනාකමකි. right. එකම වටිනාකමකි. හරිද? එකම වටිනාකමකි. දැන් පෙරලන්න අන්තිම පිටුවට. පෙරලන්න අවසාන පිටුවට. දැන් නිකන් බලන්න පොඩ්ඩක් ඔන්න ප්‍රවේශ. දැන් මගේ පුතේ සියල්ල සැලසුම් කරලා තියෙනවා. මම සියල්ල සැලසුම් කරලා තියෙන ඔබේ ඉදිරි පාඩම් ටික. ඔය තියෙන්නේ පුතේ ප්‍රවේශ තුනේ ආකෘතිය. මම අහන පුතාගෙන් මෙහෙම. ගිණුම් කරන්නේදී ලාභ ගිණුම ගන්නවා. වෙළඳ ගිණුම ගන්නවා. කොහොමද ඔයාලා ලියන්නේ? එකින් එක ලියනවා. විකුණු පිරිවැය එමෙ එක එක ඉලක්කම ලියන්නේ. ඉස්සෙල්ලා කරන් ෆෝමැට් එක ගන්න. ආකෘතිය ගහලා පස්සේ ඉලක්කම් ටික දාන එක නේද කරන්නේ? ඒක නේද? ඔව්. ෆෝමැට් එක ගන්න ඉස්සෙල්ලා. වෙළඳ ගිණුම, ලාභ ගිණුම ආකෘතිය ගන්න. ආකෘතිය ගහලා ඉලක්කම් ටික දාන එක කරන්නේ. අපි ජාති ගිණුම් කරන්නේ කරන්නේ ඒ මොඩල් එක. පුතාට ගාන දුන්නම ආදායම් ප්‍රවේශය. පුතා ගහනවා ආදායම් ප්‍රවේශය ආකෘතිය. ගහලා ඉලක්කම් ටික දාන්න. ගාන කියවන නිමෝම් ප්‍රවේශන ගාන නිමෝම් ප්‍රවේශය ආකෘතිය ඉලක්කම් ටික දාන්න. ගාන දීලා තියෙන වියදම් ප්‍රවේශන වියදම් ප්‍රවේශය ආකෘතිය ගන්නවා ඉලක්කම් ටික දාන්න. හරි ලේසි වැඩ. දැන් මම පුතාට පාඩම ඉවරුනාට පස්සේ කියනවා විසිල් බෝඩ් එකක් අරන්. ඔබ ඕක ලොකුවට ලියලා ඔබ නිතර ගැවසෙන ස්ථානයක අලවා ගන්න. ඔන්න ඔය ආකෘතිය පුළුවන් නම් ජාති කිරුපු. ගාන ආකෘතිය, ගාන කියවණු, ඉලක්කම් ටික අරගෙන තැන් තැන් වලින් ලියනු එකතු කළා. උත්තරේ. හරිෂෝ. මොකද කරන්නේ? ආකෘතිය පොතේ ගහන ගාන කියවණු, ඉලක්කම් ගණන් අදාළ තැන් වල ලියනු එකතු කරන උත්තරේ ලියන්න. හරිෂෝ. දැන් පුතා මතක තියාගන්න ඔන්න ඔය කඩදාසිය මේව සාමාන්‍ය ඇඳේ පුදියගෙන ඉන්නකොට අවයන් ගන්න කියලා පුදිය ගන්න එකද කරන්නේ. දිවිලි මේ ගහන්න ඕනවට අක්කා. හරි. නිදා ගන්න වෙලාවට ආදායම් ප්‍රවේශය. වියදම් ප්‍රවේශය. එහෙම නැත්තම් ඕම පුදිය ගන්න. නැගිට ගමන් එක සැරේට පේන්නේ. ඉස්සරහා විද්‍යාවේ ප්‍රවේශ තුන ගන්න. ගෙවුවට පස්සේ මොකෝ නිතර කියවන ජාති කිනුපුඩු. හරිද? හරි. ඔන්න එනම් ප්‍රවේශ. අන්න දැන් අර හිස්තැන් තුනට ගිහින් ලියන්න. මොකද්ද ප්‍රවේශ තුන? නිමෝම් ප්‍රවේශය, ආදායම් ප්‍රවේශය, වියදම් ප්‍රවේශය.